ආයුබෝවන් යථාර්ථවාදීව ලෝකයේ දෙස බලන්නට සත්‍ය සිදුවීම් සම්පින්ඩනයක පුවත් දිගහැරුම ශ්‍රද්ධා රූපවාහිනී 6:30 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමගින් මම ලකිඳුනුවංග ප්‍රථමයෙන් සිරස්තල කොවිඩ් ආසාදිතයින් 37,000ක්ම වද්දී මෙරට කොවිඩ් පාලනයේ සුබවාදී ලක්ෂණ රජයේ වෛද්‍ය නිලධාරීන් අවධාරණය කරයි. බස්නාහිර පාසල් තවදුරටත් වැසෙයි. පෙර පාසල් සහ ප්‍රාථමිකාංශ විවෘත වන දිනය ගැන තීරණයක්. සිව් සියවසකින් දිස්වන ග්‍රහසු සංයෝගය අද. වැඩිම අන්තර්ජාතික සම්මාන දිනාගත් විෂම භාග චිත්‍රපටය අද සිට අන්තර්ජාලයට. නව වෛරස ප්‍රභේදය පාලනය කළ නොහැකි බවට බ්‍රිතාන්‍යයෙන් ප්‍රකාශයක්. ඊයේ දිනේදී මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 37,000 සීමාව ඉක්මවා ගියේ තවත් කොවිඩ් ආසාදිතයින් 594 දෙනෙකු හඳුනා ගැනීමත් සමගයි. ඊයේ දිනේද වැඩිම ආසාදිතයින් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර එම සංඛ්‍යාව 253ක්. ඊයේ දිනේ වාර්තා වූ කොවිඩ් ආසාදිතයින් 594 දෙනා අතරින් 38ක් බන්ධනාගාර ආශ්‍රිතව වාර්තා වන අතර තවත් ආසාදිතයින් 554 දෙනෙකු පෑලියගොඩ කොවිඩ් පොකුරෙන් වාර්තා වී තිබෙනවා. එමෙන්ම විදේශයන්හි සිට පැමිණි පුද්ගලයන් දෙදෙනෙක්ද ඊයේ වාර්තා වූ කොවිඩ් ආසාදිතයින් අතරට ඇතුළත් බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ. ඊයේ දිනේත් වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් වාර්තා වුණේ කොළඹ දිස්ත්‍රික්කයෙන්. ඒ අනුව COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ සඳහන් කළේ කොළඹ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 253 දෙනෙකු වාර්තා වූ බවයි. මේ අතර ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 124ක් සහ මහනුවර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 62ක් වාර්තා වී තිබෙනවා. කොවිඩ් ආසාදනය වීම හේතුවෙන් මියගිය තවත් පුද්ගලයින් 5 දෙනෙකු ඊයේ දිනේදී වාර්තා වීමත් සමග මෙරට සමස්ත කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 176ක් දක්වා ඉහළ ගියා. ඊයේ වාර්තා වූ මරණ අතරට පිරිමි පුද්ගලයන් සිව් දෙනෙකු සහ එක් කාන්තාවක් ඇතුළත්. පනාගොඩ ප්‍රදේශයේ පදිංචි 71 හැවිරිදි පිරිමි පුද්ගලයෙකු පිඹුර මූලික රෝහලේ සිට මුල්ලේරියාව මූලික රෝහලට මාරු කර යැවීමෙන් පසුව ඉකුත් 18 වන දින මිය ගොස් තිබෙනවා. කොළඹ 8 සහ කොළඹ 2 ප්‍රදේශයේ පදිංචි 52 හැවිරිදි පුද්ගලයෙක් සහ අවුරුදු 44ක පිරිමි පුද්ගලයෙක් මෙන්ම කොළඹ 12 ප්‍රදේශයේ පදිංචි කාන්තාවක්ද මියගිය අය අතර වන බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ. එමෙන්ම පනාගොඩ සහ බණ්ඩාරගම ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 71ක් සහ 49 හැවිරිදි දෙදෙනෙකුද මියගිය පුද්ගලයින් අතරට අයත්. මේ අතර කොළොන්නාව තෙල් තොගගබඩා පර්යන්තයේ සේවකයින් 12කට COVID-19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබෙනවා. රෝගී වූ කොළොන්නාව තෙල් ගබඩා පර්යන්තයේ සේවකයෙකුට සිදු කළ PCR පරීක්ෂණයෙන් ඔහු ආසාදිතයෙකු බවට හඳුනා ගැනීමෙන් අනතුරුව එහි තවත් සේවකයින් පිරිසකට PCR පරීක්ෂණ සිදු කිරීමට බලධාරීන් පියවර ගැනීමෙන් අනතුරුව අදාළ සේවකයින් හටද වෛරසය ආසාදනය වී ඇති බවටයි හඳුනාගෙන ඇත්තේ. වැඩපළවල් වල පහුගිය කාල සීමාව තුළ විශාල රෝගීන් සංඛ්‍යාවක් අහු වුණා. ඒ සෑම අවස්ථාවකම අපි විද්‍යානුකූලව මේකට ප්‍රවේශයක් ලබාගෙන ඒ අවශ්‍ය කටයුතු කිරීම හරහා එය පාලනය කරනවා. නමුත් කවුරුත් හොඳට මතක තබා ගත යුතු දෙයක් තමයි මේකට විවක් බවක් නැතුව PCR පරීක්ෂණ කිරීම හරහාම මේ තත්ත්වයේ 100%ක් මගහරවන්න බෑ. දැනටමත් අපිට කර්මාන්ත ශාලා වැඩපළවල් වල මතු පුකුරු අපි මේ ක්‍රමවේදය හරහා පාලනය කරලා තියෙනවා. ඉතින් මේකත් පාලනය කිරීම අපහසුයක් වන්නේ නැහැ. මේ අතර ආගරපතන ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාටද කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනාගෙන තිබෙනවා. පසුගිය 16 වනදා PCR පරීක්ෂණයක් සිදු කිරීමෙන් අනතුරුව සභාපතිවරයා ස්වයං නිරෝධායනයට යොමු කර සිටියදී නිරෝධායන උපදෙස් නොතකමින් මෙම මාස 16 සහ 19 යන දිනවලදී ප්‍රභූවරුන් පිරිසක් සහභාගී වූ රැස්වීම් කිහිපයකට සහභාගී වී ඇති බවයි සඳහන් වන්නේ. ඒ අනුව තලවාකැලේ ලිදුල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ ජනිත් අබේගුණවර්ධන මහතා සඳහන් කළේ නිරෝධායන උපදෙස්වලට පටහැනිව කටයුතු කළ සභාපතිවරයාට එරෙහිව නුවරඑළිය මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ අද කරුණු වාර්තා කරන බවයි. මේ අතර කෑගල්ල මහරෝහලේ සේවය කරන සේවකයින් දෙදෙනෙකුට කොවිඩ් වෛරසය ආසාදනය වීමත් සමග එම රෝහලේ එක් වාට්ටුවක් තාවකාලිකව වසා දැමීමටයි පියවර ගැනුණේ. එම වාට්ටුවේ ප්‍රතිකාර ලැබුවන් මාවනැල්ල මූලික රෝහල වෙත මාරු කර යවා තිබෙනවා. මේ අතර ත්‍රිකුණාමලය නගර සීමාවෙන් කොවිඩ් ආසාදිතයින් 15 දෙනෙකු වාර්තා වීමත් සමග ත්‍රිකුණාමලය කොට්ටාශයේ සියලු පාසල් නැවත දැනුම් දෙනතුරු වසා දමන ලෙස නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය පළාත් අධ්‍යාපන ලේකම්වරයාට උපදෙස් ලබා දී තිබෙනවා.
මේ වන විට වෛරසය ආසාදිතව රෝහල්වල ප්‍රතිකාර ලබන සමස්ත පුද්ගලයන් සංඛ්‍යාව 8,403ක් වන අතර වෛරසය ආසාදිතව සුවය ලැබූ සමස්ත පුද්ගලයන් සංඛ්‍යාව දැක්වෙන්නේ 28,682ක් ලෙසයි. ගම්පහ දිස්ත්‍රික්කයේ ගම්මාන 3ක් අදාළියම 5 සිට හුදකලා ප්‍රදේශ ලෙස නම් කෙරුණා. එමෙන්ම කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල හුදකලා කර තිබූ ගම්මාන කිහිපයක් අද එම තත්ත්වයෙන් ඉවත් කිරීමටයි පියවර ගැනුණේ. ඒ අනුව දුදැසන 5 සිට ප්‍රදේශ කිහිපයක් හුදකලා කිරීමට පියවර ගත් අතර තවත් ප්‍රදේශ කිහිපයක් එම තත්ත්වයෙන් මුදා හැරීමට කටයුතු කර තිබුණා. මෙතෙක් හුදකලා කර තිබූ වැල්ලම්පිටිය පොලිස් වසමේ සාලමුල්ල ග්‍රාම නිලධාරී වසම, වැල්ලවත්ත පොලිස් වසමේ කෝකිලාපාර සහ වත්තල පොලිස් වසමේ කෙරවලපිටිය ග්‍රාම නිලධාරී වසමට අයත් නයිතුව ප්‍රදේශය පෑලියගොඩ පොලිස් වසමේ ගඟපඩ ග්‍රාම නිලධාරී වසම හා කිරිබත්ගොඩ පොලිස් වසමේ විල්ගොඩ උතුර යන ග්‍රාම නිලධාරී වසම අද උදැසන සිට හුදකලා බවින් ඉවත් කළ බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ. එමෙන්ම මේ වන විට මෙරට තුළ ලක්ෂයකට ආසන්න සංඛ්‍යාවක් විවිධ ප්‍රදේශවල ගෘහස්ත නිරෝධායනයට ලක්වන බවයි ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ. අද දින සිට හුදකලා කරලා තිබූ සමහර ප්‍රදේශ හුදකලා බවින් ඉවත් කෙරුණා. ඒ වගේම තවත් සමහර කුඩා ප්‍රදේශ ග්‍රාම සේවක වසම් වීදි ආදිය හුදකලා කිරීමට ලක් වුණා. තවදුරටත් කොළඹ උතුර සහ මධ්‍යම ප්‍රදේශයේ පොලිස් බල ප්‍රදේශ 9ක් හුදකලා කර තිබෙනවා. විශේෂයෙන්ම අපි සඳහන් කරන්නට කැමති මෙතෙක් හුදකලා කරන ලද ප්‍රදේශවල ජනතාවටයි ඒ වගේම අද දින අලුතෙන් හුදකලා කරන ලද ප්‍රදේශවල ජනතාවටයි අපිට කියන්න තියෙන්නේ අපි ඉල්ලීමක් කරන්න තියෙන්නේ නිරෝධායන රීති වලට නිරන්තරයෙන් අවනතව කටයුතු කරන්න. එහෙම කටයුතු කළොත් පමණයි එම හුදකලා බව ඉවත් කිරීමට හැකියාවක් ලැබෙන්නේ. මේ වන විට ලංකාවේ ලක්ෂයකට ආසන්න සංඛ්‍යාවක් විවිධ ප්‍රදේශවල ගෘහස්ත නිරෝධායනයට සෞඛ්‍ය බලධාරීන් යොමු කරලා තියෙනවා. විශේෂයෙන්ම වැඩිපුර මීගමුව, ගම්පහ, කැලණිය, පෑලියගොඩ, කොළඹ, ටලුගම ඒ වගේම කළුතර මේ ප්‍රදේශ ආශ්‍රිතව මේ පිරිස ඉන්නේ. නමුත් ලංකාව පුරාම මේ ආකාරයට නිරෝධායනයට යොමු කරලා තියෙනවා. එමෙන්ම තවදුරටත් බස්නාහිර පළාතෙන් පිටව යන ස්ථානවල රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාව සිදු කරනවා. යම් යම් අවස්ථාවදී මේ ස්ථාන වෙනස් වෙන්නට පුළුවන්. කෙසේ වෙතත් අනිවාර්යෙන්ම ඇන්ටිජන් පරීක්ෂාව බස්නාහිර පළාතේ එම පිටවෙන ස්ථානවලදී සිදු කරනු ලබනවා. ඒ නිසා ඒ සඳහා සහයෝගය දක්වන්නට ඕනේ. ඉදිරි දින කීපෙම මේ ඇන්ටිජන් පරීක්ෂාව මේ ආකාරයටම සිදු කරනු ලබනවා. රෝහල්වල පවතින දැඩි සත්කාර ඒකක සඳහා යම් ප්‍රමුඛතා පිළිවෙලක් නිර්මාණය කරගතහොත් රෝගීන් අපහසුතාවයට පත්වීම වළක්වා ගත හැකි බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමේ සංස්කාරක වෛද්‍ය හරිතාලුත්ගේ මහතා පවසනවා. මෙතන විශේෂම සැලකිලිමත් වෙන්න ඕන අපේ පද්ධතිය ගැන සැලකිලිමත් වීමේදී ඇක්ටිව් කේසස් සංඛ්‍යාව. එහෙම නැත්නම් සක්‍රීය රෝගීන් ගාන. ඒතකොට අපිට මේ සක්‍රීය රෝගීන් ගාන 8000 සීමාවට ආවා. ඊට පස්සේ මේක 9000 සීමාවට ගියා. දැන් සාමාන්‍යයෙන් දල වශයෙන් අපිට දෛනිකව 8500ක් 9000ක් අතර ප්‍රමාණයක් සක්‍රීය රෝගීන් විදිහට ඉන්නවා. නමුත් අපේ රෝහල් පද්ධතිය තුල අපි සාමාන්‍යයෙන් දැනට මීට වඩා රෝගීන් ප්‍රමාණයක් දරා ගන්න පුළුවන් විදිහට අපේ පද්ධතිය ශක්තිමත් කරලා තියෙනවා. ඉදිරියේදී තව රෝගීන් එනවා නම් ඒ රෝගීන් ප්‍රමාණයක් දරා ගන්න පුළුවන් විදිහට අපේ පද්ධතිය තුල මේ රෝහල් පද්ධතිය ශක්තිමත් කරමින් ඉන්නවා. ඊගාවට අපිට එන අභියෝගය තමයි දැඩි සත්කාර ඒකක ප්‍රශ්නය. දැඩි සත්කාර ඒකකවලත් අපි සූදානම් කරලා තියෙන ඇඳම් ප්‍රමාණයක් තියෙනවා. දැනට මේ ඇඳම් වලින් 20ක් වගේ ප්‍රමාණයක් තමයි පාවිච්චි වෙන්නේ. ඒතර අපිට ප්‍රධානම අභියෝගය දැඩි සත්කාර ඒකකවල දැනට තියෙන ප්‍රායෝගික ගැටලුව තමයි අපි ප්‍රමුඛතා පදනමක් තාම හදලා නැහැ දැඩි සත්කාර ඒකක සඳහා. ඒ කියන්නේ විශේෂයෙන්ම අපි ගත්තාම ඊළඟට අපිට රෝගීන් 5 දෙනෙක් ආවොත් කොහේ තියෙන දැඩි සත්කාර ඒකක කොයි අඳන් වලටද අපි දාන්නේ කියලා අපි ඒ ප්‍රයොරිටයිස් කරගෙන නැහැ මේ දැඩි සත්කාර ඒකක ටික. ඒ නිසා අපි විශේෂයෙන් යෝජනා කරනවා සෞඛ්‍ය අමාත්‍යාංශයට එදිනෙදා මේ සම්බන්ධයෙන් හොයලා බලනවට වඩා යම් ප්‍රමුඛතා පිළිවෙලක් හදාගත්තොත් ඒ මොහොතේදී රෝගීන් අපහසුතාවයට පත් වෙන එක සහ අර මරණ අවම කර ගැනීම සඳහා අත්‍යවශ්‍ය වෙනවා. ඒ නිසා අපි යෝජනා කරනවා සෞඛ්‍ය අමාත්‍යාංශයට කරුණා කළා දැඩි සත්කාරයක වල අර්බුදයක් නැහැ. නමුත් අර්බුදයක් නැති වුණාට ප්‍රායෝගික ගැටලු මතුවෙනවා. එතෙන්දී විශේෂයෙන්ම මේ කාර්ය මණ්ඩල සූදානම් කරලා තියාගන්න ඕන. මොකද මේ දැඩි සත්කාරයක ගැන දැනටත් අපි සමහර වෙනත් රෝගාබාධ සඳහා පාවිච්චි කරමින් ඉන්න දැඩි සත්කාරක ප්‍රමාණයක් තියෙනවා. ඒ නිසා විශේෂයෙන් මේ පිළිවෙල හදාගෙන තියාගන්න. ඒ හරහා අපිට මේ සංකූලතා ඇති වෙන රෝගීන් සංඛ්‍යාව ඉතාම හොඳින් කළමනාකරණය කරගන්න පුළුවන් වෙයි කියලා අපි විශ්වාස කරනවා. බස්නාහිර පළාත සහ උදකලා කර ඇති ප්‍රදේශ හැර අනෙකුත් ප්‍රදේශවල පළමු ශ්‍රේණියේ සිට පස්වන ශ්‍රේණිය දක්වා අධ්‍යයන කටයුතු එළඹෙන ජනවාරි 11 වනදා සිට ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පවසනවා. අද කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනුයි අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ. පාසල්වල තුන්වන වාරය අවසන් වෙනවා තව දවස් දෙකකින්. ඒතර නිවාඩු කාලය ආරම්භ වෙනවා දෙසැම්බර් 24 වෙනිදා. අපේ අවධානය යොමු වෙලා තිබෙනවා
2021 වර්ෂයේ යලි පාසල් ආරම්භ කිරීම පිළිබඳව. තීරණ සියල්ලක්ම අපි ගන්නේ සෞඛ්‍ය බලධාරීන්ගේ විශේෂඥයන්ගේ උපදෙස් වලට යටත්ව. ඒ අනුව අපේ තීරණය බස්නාහිර පළාතේ පාසල් දැනට විවෘත නොකළ යුතුයි කියලා. ඒ වගේම දිවයිනේ සෙසු ප්‍රදේශවල උදකලා කරලා තිබෙන පොලිස් වසම් තුල පිහිටලා තිබෙන පාසලු දැනටම විවෘත කිරීම යෝග්‍ය ක්‍රියාමාර්ගයක් හැටියට අපි දකින්නේ නැහැ. මේ තත්වය දවස් 10කට වරක් සමාලෝචනය කරලා සෞඛ්‍ය තත්වයේ අනුව හැකියතාක්මනින් ඒ ප්‍රදේශවල පිහිටලා තිබෙන පාසලු විවෘත කිරීමට අපි වැඩි උත්සාහයක් කරනවා. ඒ දැනටම විවෘත කරලා තිබෙන පාසල්වල අනෙක් ශ්‍රේණිවල ප්‍රාථමික පන්ති 2021 ජනවාරි 11 වන සඳුදා විවෘත කිරීම. ඒ වගේම විශේෂ ප්‍රශ්නයක් ඇති වෙලා තිබෙනවා පෙර පාසල් සම්බන්ධයෙන්. බස්නාහිර පළාත හා උදකලා කරලා තිබෙන පොලිස් වසම් තුළ පිහිටලා තිබෙන පාසල් හැරෙන්න අනෙක් ප්‍රදේශවල පෙර පාසල් ජනවාරි 11 වන සඳුදා විවෘත කරන්නට අපි තීරණය කළා තිබෙනවා. ඒ තීරණය ඒ විදිහටම දිවා සොරකුම් මධ්‍යස්ථානවලට අදාළ වෙනවා. උපකාරක පන්ති යලි ආරම්භ කිරීමට අවසර දීම ගැනත් අපේ අවධානය යොමු වෙලා තිබෙනවා. ඒ සම්බන්ධයෙන් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ විශේෂඥයන් හා නිලධාරීන්ගෙන් ලැබුණු උපදෙස් අනුව අපි තීරණය කළා තිබෙනවා දින කිහිපයක් උපකාරක පන්ති ආරම්භ කිරීම කල් දැමීම. අධ්‍යාපන පොදු සහතික සාමාන්‍ය පෙළ විභාගයට දින අපි නියම කරලා තියෙනවා 2021 මාර්තු 1 වෙනිදා සිට 11 වෙනිදා දක්වා. ඒ නිසා අපි බලාපොරොත්තු වෙනවා ජනවාරි 25 වෙනිදා ඒ තත්ත්වය සලකලා බලලා තීරණයක් ගැනීමට උපකාරක පන්ති විවෘත කිරීමට අවසර දීම යෝග්‍යයි කියලා. සති කිහිපයකින් ඒ තීරණය ගන්නවා. බ්‍රහස්පති සහ සෙනසුරු මේ දිනවල එකිනෙකට සමීප වෙමින් පවතින අතර අද දින රාත්‍රී ඉතා දුර්ලභ ආකාශ සංදර්ශනයක් දැකිය හැකි වනු ඇති බව කොළඹ විශ්වවිද්‍යාලයේ තාරකා විද්‍යා සහ අභ්‍යවකාශ විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ මහාචාර්ය චන්දන ජයරත්න මහතා පවසනවා. එම ග්‍රහලෝක දෙක එක්ව දිස්වන මොහොතේදී ආසන්න වශයෙන් විශාල දිගටි තනි ග්‍රහලෝකයක් ලෙස දිස්විය හැකි බවයි එමහතා සඳහන් කළේ. ඒ අනුව හිරු බැසයාමෙන් පසු රාත්‍රී 8:45ට පමණ ග්‍රහලෝක බැසයාමට පෙර බටහිර අහස දෙස බැලිය හැකි නම් ග්‍රහලෝක දෙක ක්‍රමයෙන් එකිනෙකට සමීප වන බව දැකගත හැකියි. අද දිනේ ග්‍රහලෝක දෙක අංශකයකින් 10න් එකක් පමණ එනම් කලා 6.1ක් තරම් ආසන්නයට පැමිණීමට නියමිතයි. මීට පෙර මෙම ග්‍රහලෝක දෙක මෙතරම් සමීප වූයේ මීට වසර 397කට පෙර වන අතර ඒ 1623 ජූලි මාස 16 වන දිනයි. මින් ඉදිරියට මෙවැනි තත්ත්වයක් දක්නට හැකි වන්නේ 2080 මාර්තු මාස 15 වන දිනදී බවයි කොළඹ විශ්වවිද්‍යාලයේ තාරකා විද්‍යා සහ අභ්‍යවකාශ විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ මහාචාර්ය චන්දන ජයරත්න මහතා සඳහන් කළේ. ටයි කාලය වන විට මේ ග්‍රහලෝක දෙක බැස යනවා. ඒ නිසා තරමක් ඉහළ අහසේ තිබුණකොට තමයි මේ දැක ගැනීමේ හැකියාව තියෙන. ඒ නිසා මම යෝජනා කරන්නේ පස්වරු 6:30 7:30 අතර බටහිරට හරවලා තරමක් නිර්ත දිගට ඉස හැරවු විට ඔබට මේ ග්‍රහලෝක දෙක එකක් මෙන් හෝ ගිනි බෝලයක් විශාල ගිනි බෝලයෙන් දැක ගැනීමේ හැකියාව තිබෙනවා. පොළොන්නරුව ඓතිහාසික ගල් විහාර පරිශ්‍රය ඇතුළු 12 මස්ථාන පූජා භූමියක් බවට පත් කිරීම ඊයේ පස්වරුවේ සිදු කෙරුණා. ඒ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්. පොළොන්නරුව දිස්ත්‍රික්කයට අයත් ඓතිහාසික ගල් විහාර පරිශ්‍රය ඇතුළු 12 මස්ථාන පූජා භූමිය ලෙස ප්‍රකාශයට පත් කිරීමේ පුණ්‍ය මහෝත්සවය බුද්ධ ශාසන ආගමික කටයුතු අමාත්‍ය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. ඒ ගල් විහාර උත්තරාරාමයේදී එම අවස්ථාව ත්‍රෛනිකායික මහා සංඝරත්නයේ වැඩමවීමෙනුයි සිදු කෙරුණේ. එහිදී 12 මස්ථාන පූජා භූමියක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට අදාළ සන්නස්පත්‍රය 12 මස්ථානාධිපති අස්ගිරි පාර්ශවය අනුනායක අතිපූජ්‍ය වේඩරුවේ උපාලි ස්වාමීන්ද්‍රයන් වහන්සේ වෙත ප්‍රදානය කරනු ලැබුවා. මේ ස්ථානවල ශාසනික උරුමය, ශාසනික බලය රජයට වගේම භික්ෂුන් වහන්සේලාටද තිබීම තුලයි අපේ උරුමය රැකගත හැකි වන්නේ. එසේ නොමැතිව මෙය පුරාවිද්‍යා බිමකි ඇතුල්වීම තහනම් කියා දැන්වීම ප්‍රදර්ශනය කිරීම පමණකින් අපේ සංස්කෘතිය රැකෙන්නේ නැහැ.
ශ්‍රී ලාංකේය සිනමා ඉතිහාසයේ වැඩිම ජාත්‍යන්තර සිනමා සම්මානයෙන් පිදුම් ලැබූ ශ්‍රද්ධා මාධ්‍යාලය නිෂ්පාදනය කළ විෂම භාග චිත්‍රපටය අද සිට අන්තර්ජාල අවකාශය ඔස්සේ නැරඹීමට අවස්ථාව හිමි වනවා. විෂම භාග චිත්‍රපටය හරහා ලැබෙන මුදල වකුගඩු රෝගී අරමුදල සඳහා යොදවනු ලබන්නේ. විෂම වූ හැකියාවන්ගේ හරය නොදන්නවුන් අධ්‍යාපනයේ ආකෘතිමය ලවය විශාල කොටගෙන පූර්ණ තරගකාරී රාමුවක ළමා මනස සිරකත කොට තිබෙන යුගයක කුඩා දරුවෙකුගේ සිතෙහි ඇතිවන පීඩනයක් සහ දෙදරා යන සොඳුරු සිතුවිලි සංකේතවත් කරන විෂම භාග චිත්‍රපටය ලාංකේය සිනමා ගමන් මගේ හැරවුම් ලක්ෂයක්. ශ්‍රද්ධා මාධ්‍යාලයේ නිෂ්පාදනයක් ලෙසින් ලලිත් රත්නායකයන්ගේ අභිමංගල සිනමා නිර්මාණය වූ විෂම භාග චිත්‍රපටය ජාත්‍යන්තර සිනමා සම්මාන රැසකින් පිදුම් ලබන්නේ වත්මන් සිනමාකරණයෙහි නැවුම් ප්‍රගමනයක් ලෙසින්. සමාජ සත්කාර චිත්‍රපටයක් ලෙසින් දහසක් මිනිසුන්ගේ බලාපොරොත්තු මුදුන් පමුණවමින් විෂම භාග චිත්‍රපටය ශ්‍රී ලාංකේය ඉතිහාසයේ වැඩිම ජාත්‍යන්තර සිනමා සම්මානයෙන් පිදුම් ලැබූ හරවත් ප්‍රස්තුතයක්. එකී වින්දනීය අර්ථාන්විත සිනමා නිර්මාණය අද සිට අන්තර්ජාල අවකාශය ඔස්සේ ගෙනෙන්නේ සුවහසක් ප්‍රේක්ෂක ඔබ වෙනුවෙන්. www.shraddha.lk වෙබ් අඩවිය ඔස්සේ සුපැහැදිලි HD රූපරාමු සමගින් විෂම භාග චිත්‍රපටය නැරඹීමට ඒ අනුව අවස්ථාව උදා වනවා. සිනමා හැරවුම් ලක්ෂයේ සමාජ ප්‍රගමනයක ජීවිතාදර්ශය විඳින්නට විෂම භාග සොඳුරු සිනමා සිත්තම නවමු අත්දැකීම් සමුදායක් වනු ඇති. විෂම භාග පවතින තත්ත්වය හමුවේ ක්‍රියාත්මක මව්බිම වෙනුවෙන් එක්වෙමු පුණ්‍ය ව්‍යාපෘතියේ තවත් වැඩසටහනක් අද පැවැත්වුණා. එහිදී මොනරාගල දිස්ත්‍රික්ක මහරෝහල සඳහා අවශ්‍ය PCR පරීක්ෂණ පැවැත්වීමට අදාළ සාම්පල ලබා ගන්නා ආරක්ෂිත උපකරණ ලබා දීමයි සිදු කෙරුණේ. පවතින කොවිඩ් අභියෝගය හමුවේ අවැසිතාවයන්ට සරණක් වීම උදෙසා මහමෙවුනාව භාවනාසපු සංචිතයත් ශ්‍රද්ධා මාධ්‍යජාලයත් එක්ව ශ්‍රද්ධා සමාජ සත්කාරංශය සමගින් දියත් කරනු ලබන මව්බිම වෙනුවෙන් එක්වෙමු පුණ්‍ය ව්‍යාපෘතිය මාහැඟි ක්‍රියාදාමයක්. ඒ අනුව එහි තවත් වැඩසටහනක් අද පැවැත්වුණේ කඩුවෙල මහමෙවුනාව බෞද්ධ සම්මාත්‍රණ ශාලා පරිශ්‍රයේදී. එහිදී මොනරාගල දිස්ත්‍රික් මහරෝහල වෙත අවශ්‍ය බාහිර රෝගී ප්‍රතිකාරවල PCR පරීක්ෂණ පැවැත්වීමට අදාළ සාම්පල ලබා ගන්නා ආරක්ෂිත කුටි බෙදා දීම සිදු කෙරුණා. මහමෙවුනාව අසපුවාසේ පින්වත් ස්වාමින් වහන්සේ විසිනුයි එම උපකරණ පිරිනමනු ලැබුවේ. මෙම දිනවල දිවෙන පුලා ව්‍යාප්ත වෙමින් පවතින COVID-19 වසංගත තත්ත්වය මේ වන විට මොනරාගල දිස්ත්‍රික්කයටත් බලපාමින් පවතින. මේ ප්‍රතිඵලයක් වශයෙන් මොනරාගල දිස්ත්‍රික් මහරෝහලටත් මේ සඳහා මතරව මහන්සි වී වැඩ කටයුතු කිරීමට සිද්ධ වී තිබෙනවා. බාහිර රෝගීන්සේ සේවය කරන වෛද්‍යවරුන්ගේ සහ රෝගීන්ගේ පහසුව සඳහා OPD ට්‍රීට්මන්ට් බූත් නැමැති උපකරණය ලබා දෙන ලෙස අප ශ්‍රද්ධා නාලිකාවෙන් ඉල්ලීමක් කළා. මේට ප්‍රතිචාරයක් වශයෙන් එම උපකරණය සහ තවත් සෞඛ්‍යාරක්ෂිත උපකරණ කටළු කිහිපයක් මේ වෙන විට මහරෝහල වෙත ලැබී තිබේ. මේ සඳහා දායකත්වය ලබා දුන් ශ්‍රද්ධා නාලිකාවේ නිර්මාතෘ ඒ වගේම මහමෙවුනා භාවනා සංචිතයේ නිර්මාතෘ ගරු පිළිපත්කර ඥානානන්ද ස්වාමින් වහන්සේටත් ඒකම ශ්‍රද්ධා නාලිකාවටත් ඒකම මේ සඳහා දායකත්වය ලබා දුන් පින්වත් සියලු දෙනාට පුණ්‍යානුමෝදනාත්මක ස්තුතිය පිරිනැමීමට මෙය අවස්ථාවක් කරගන්නවා. අවැසි සෑම මොහොතකම අවැසිම වූ සරණක් ලෙසින් මව්බිම වෙනුවෙන් එක්වෙමු පුණ්‍ය ව්‍යාපෘතිය තවදුරටත් ක්‍රියාත්මකයි. ලාංකේය නාමය ලොවට ගෙන ගිය ගුරුවරයක් ගැන තොරතුරු අප පසුගියදා ඔබ වෙතට ගෙනාවා. ඒ ඇය තවත් කඩීමක් ජයගන්නට බලාපොරොත්තුවෙන් සිටින මොහොතකයි. මෙවන විට ඇගේ එම බලාපොරොත්තුව ජයග්‍රහණයක් බවට පත්වී ලොව හොඳම ගුරුවරියන් අතරට තේරී පත්වන්නට ඇය සමත් වී තිබෙනවා. ඒ රටවල් 110ක් අතරින් ගෞරවාන්විත ගුරු සම්මානයට හිමිකම් කියූ ලාංකිකයා ලෙසින්. තාක්ෂණය සමග මුසුව ලෝකය සමග නොනවතින ගමනකට අවතීරණ වී ලාංකේය නාමය ලොවට ගෙන යන ගුරුවරයක් පිළිබඳ තොරතුරු අප පසුගියදා සොයා ගියේ ගුරු භූමිකාවේ අගයද පහදා දෙමින්.
නමින් ශිරෝමා වීරතුංගු ඇය මීට පෙරද සමාන කිහිපයකටම හිමිකම් කියූ අතර තොරතුරු හා සනිවේදන තාක්ෂණ විශේෂ ක්ෂේත්‍රය තුළින් ඇය නව මානයන් සොයා යන්නටද සමත් වුණා. ඒ අතර ඉන්දියාව මගින් පැවැත් වූ ග්ලෝබල් ටීචර් අවෝඩ්ස් 2020 තරගයේදී ශ්‍රී ලාංකේය නියෝජනය ලෙසින් ඇය ඉදිරිපත් වූයේ ලාංකේය නාමය රටවල් 110ක් අතරින් ඉහළට එසවීමේ බලාපොරොත්තුව පෙරදැරිවයි. Please welcome the third edition of Global Teacher Award 2020. එකී බලාපොරොත්තුව සඵල කරමින් ලොව ගෞරවාන්විත ගුරු සම්මානයෙන් පිදුම් ලබන්නට ඇය සමත් වූයේ අසාමාන්‍ය කාලයන් අසාමාන්‍ය අභියෝගයන් හමුවේ වගකීමේත් වගවීමේත් ඇගේ භූමිකාව තව තවත් ගම්‍ය කරවමින්. Miss Shiroma Veeratunge from Sri Lanka. I would like to thank AKS Education Award for giving me Global Teacher Award 2020 for me. And also I would like to thank my family, my school, Ministry of Education Sri Lanka. My GTA, my pride. එමෙන් එම සම්මාන ප්‍රදානයේදීම ග්ලෝබල් ටීචර් අවෝඩ් සන්නාම තානාපති ධුරයට පත්වන්නට නුවන් දිසානායක ගුරුවරයාද සමත් වන්නේ ලාංකේය නාමය ජාත්‍යන්තරයේ ඉහළට ඔසවමින්. අනාගත පරපුරක් තනනු රිසියෙන් නොයෙක් අභියෝගයන් හමුවේ ශිරෝමා වීරතුංග ගුරුතුමියගේ ගුරු භූමිකාව වෙනුවෙන් ඇය සම්මානයට පාත්‍ර වෙදී ඇයට සුබ පැතූ සහ ඇගේ ගමනට ශක්තිය වූ සැමට තුති පුදන්නට ඇය අමතක කළේ නැහැ. එදා ඇයට මෙම සම්මානය දිනා ගන්නට සුබ පැතූ අප අද ඇයට සුබ පැතුම් එක් කරන්නේ ඇගේ ජයග්‍රහණයට සේම අනාගත පරපුර තනන්නට ඇයට තවත් ශක්තිය ලැබේවා යන පැතුමත් සමගයි. මහියංගනය ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයට අයත් විරාණගම ගම්මානයට අහසින් මාළු ඇස්සක් වැටි ඇති පුවතක් අපට වාර්තා වුණා. ඒ අනුව අපි එහි විද්‍යාත්මක පසුබිම පිළිබඳව සොයා බැලුවා. ඊයේ උදෑසන මෙලෙස මහියංගනය විරාණගම ගම්මානයට මාළු වැස්සක් වැටී ඇති අතර එය අද දිනය දක්වාම පැවති බවයි වාර්තා වන්නේ. ඊයේත් හවස 2ට විතර වගේ ගොඩාක් වැස්සයි රැය වෙනකම් වැස්සේ හිටිය ගොඩාක් මාළු පොකුරු පිටින් පාරෙත් එක්ක මාළු හිටියා. දැන් අද උදේ පාන්දර ඉඳන්ම මේ ගොඩාක් මාළු මේ පොකුරු මේ කියන්නේ ඒ තරම්ම ගොඩාක් හිටියා. ප්‍රදේශයේ නිවාස කිහිපයකටම අයත් ගෙවතු හා කුඹුරුවලට මෙම මාළු වැස්ස ඇදහැලී ඇති අතර මෙම ප්‍රදේශයේදී මින් පෙර නොදුටු මසුන් විශේෂයක්ද එම වැස්සත් සමග ඇද වැටී ඇති බවයි ගම්වාසීන් පවසන්නේ. කෙසේ වෙතත් මෙලෙස මාළු වැස්සක් ඇදහැලෙන්නේ කෙසේද? එයට පවතින විද්‍යාත්මක පසුබිම කුමක්ද? මේ සොයා බැලීම ඒ පිළිබඳවයි. දිවයිනේ දැන්ට තියෙන්නේ මේ ඊශාන දිග මෝසම් කාල පරිච්ඡේදයේ. ඒතර මේ කාලයේදී බොහෝ විට මේ උතුරු නැගෙනහිර උතුරු මැද ඊට අමතරව ඌව වගේ පළාත්වල තමා නිරන්තරයෙන්ම වැසි තත්ත්වයන් ඇති වෙන්නේ. නමුත් පහුගිය කාල සීමාව තුළදී වීලි කාලගුණික තත්ත්වයක් තිබ්බා. ඒතර මේයින් පසු ලැබෙන මේ වර්ෂාපතනයත් එක්ක සමහරක් වෙලාවට මේ එක් පළාත්වල පොඩි ඒ කියන්නේ අපි ඒවට කියනවා ටොනාඩෝ වගේ සංසිද්ධීන් ඇතිවීමේ හැකියාවන් තියෙනවා. එතකොට මේ ටොනාඩෝ එකක් කියන්නේ අඩු පීඩන වලාකුළු පද්ධතියක්. හැබැයි ඒකේ පහලින් ඇති වෙනවා පොඩි ටේල් එකක් නැට්ටක් වගේ එකක්. එතකොට මෙය ජලාශවල ස්පර්ශ වන අවස්ථාවන්හිදී බොහෝ විට ඒ ජලය උඩට උරා ගැනීමක් වගේ ඇති වෙනවා. එතකොට මේ ජලයත් සමග ඉන්න මාළු මේ වලාකුළු ඇතුළට ගමන් කිරීම සිද්ධ වෙනවා. එතකොට මෙවැනි අවස්ථාවන්හිදී එවැනි වලාකුළු වලින් වැස්ස ලැබෙන අවස්ථාවන්හිදී අර ජලාශයේ ඉන්න මාළු මගින් ඒ කියන්නේ වැස්ස මාළු වැහි වයින් අවස්ථා තියෙනවා. එතකොට එවැනි අවස්ථාවක් තමයි අද දිනේ මහියංගන ප්‍රදේශයේ ඇති වෙලා තියෙනවා කියලා අපිට සනාථ වෙලා තියෙනවා. දැන් සිව් දෙසින් වාර්තා වූ පුවත් කිහිපයක් සමගින් සිව් දෙසින් පුවත්. දිවයින පුරා අධිකරණවල නඩු ලක්ෂ 8ක් විභාග කිරීමට ඇති බව අධිකරණ අමාත්‍යාංශය පවසනවා. ඒ අනුව එම අමාත්‍යාංශ ලේකම් MMPK මායාදුන්නේ මහතා සඳහන් කළේ එම නඩු විභාග කිරීමට තවත් අවුරුදු 15ක පමණ කාලයක් ගතවන බවයි. නඩු විභාග කිරීම කඩිනම් කිරීම සඳහා අධිකරණය සහ මහේස්ත්‍රාත්වරුන් දෙගුණ කිරීමට අවශ්‍ය බවයි ඒ මහතා පෙන්වා දී ඇත්තේ. මේ අතර අධිකරණ අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළේ බන්ධනාගාරවල පවතින තදබදය අවම කිරීම සඳහා රැඳවියන් 8000ක් පමණ පුනරුත්ථාපනය කිරීමට අපේක්ෂා කරන බවයි.
ඛනිජ සම්පත් ගවේෂණ බලපත්‍ර ලබාගෙන අදාළ ගවේෂණයන් සිදු නොකරන පුද්ගලයින්ගේ බලපත්‍ර අහෝසි කිරීමට පරිසර අමාත්‍යාංශය විසින් භූවිද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයට උපදෙස් ලබා දී තිබෙනවා. ග්‍රැෆයිට්, ඉල්මනයිට්, රූටයිල්, සර්කෝන් හා ගානට් යන ඛනිජ විශේෂයන් සඳහායි භූවිද්‍යා සමීක්ෂණ හා පතල් කැණීම් කාර්යාංශය විසින් මේ වන විට බලපත්‍ර නිකුත් කර ඇත්තේ. ඒ අනුව එම බලපත්‍ර ලබාගෙන කිසිදු ගවේෂණයක් සිදු නොකරන පුද්ගලයින් ඒවා වැඩිමිලට විදේශ සමාගම්වලට හා වෙනත් පුද්ගලයින්ට අලෙවි කිරීම හේතුවෙන් අදාළ තීරණය ගෙන ඇති බවයි පරිසර අමාත්‍යාංශය සඳහන් කළේ. විදේශීය ඩිජිටල් මෙහෙයුම්කරුවන් ලියාපදිංචි කිරීමට රජය තීරණය කර තිබෙනවා. ඒ අනුව නිවේදනයක් නිකුත් කරමින් ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා සඳහන් කළේ සමාජ මාධ්‍ය භාවිතා කරන්නන් ලියාපදිංචි කිරීමක් සිදු නොවන බවයි. බහුජාතික සමාගම් ඩිජිටල් දත්ත පාලනය මගින් දේශීය ව්‍යාපාර යටත් කරමින් හා පවරා ගනිමින් සිටිනු ඇතැයිද එම නිවේදනයේ සඳහන්. ආක්‍රමණකාරී ක්‍රමවේදයන් හේතුවෙන් ඩිජිටල් වේදිකා හරහා විශාල මුදල් ප්‍රමාණයක් රටින් පිටතට ඇදී යන බැවින් මෙම තීරණය ගෙන ඇති බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ. අවධානය විදෙස් පුවත් වෙත. එන්නත් ලබා ගන්නාතුරු බ්‍රිතාන්‍ය පුරා සීක්‍රයෙන් පැතිර යන කොවිඩ්-9 ප්‍රභේදය පාලනය කිරීමට අසීරු බවත්, එය එරට වැසියන්ගෙන් 70%කට පමණ ආසාදනය වීමේ හැකියාව පවතින බවත් බ්‍රිතාන්‍ය සෞඛ්‍යාංශය පෙන්වා දෙනවා. ඒ අනුව රට රජය විසින් පත් කළ COVID-19 සඳහා විද්‍යාත්මක උපදේශක කණ්ඩායම නව ප්‍රභේදය සම්බන්ධයෙන් දැඩිව සැලකිලිමත් විය යුතු බවත්, ඒ ගැන කඩිනමින් අවශ්‍ය පියවර ගත යුතු බවත් දැඩිව අවධාරණය කර තිබෙනවා. එමෙන්ම රට සෞඛ්‍යාංශ පෙන්වා දෙන්නේ මෙම නව කොවිඩ් ප්‍රභේදය හේතුවෙන් බ්‍රිතාන්‍යයට පනවනු ලැබූ නව සංචරණ සීමා තවත් කෙටි කාලයක් ක්‍රියාත්මක වනු ඇති බවයි. කෙසේ වෙතත් මෙම නව වෛරස් ප්‍රභේදය සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය බලධාරීන් සමග දැඩි අවධානයකින් කටයුතු කරන බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කර ඇත්තේ. එම නව කොවිඩ් වෛරස් ප්‍රභේදය ගිනිකොන එංගලන්තයේ ව්‍යාප්ත වෙමින් පවතින අතර එම නව වෛරස් ප්‍රභේදය සැප්තැම්බර් මාසයේ සිට එංගලන්තයේ රෝගීන් අතර සංසරණය වී ඇති බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙන්නේ. මෙම නව ප්‍රභේදය සීක්‍රයෙන් පැතිර ගියද එය මීට පෙර පැවති ප්‍රභේදයන්ට වඩා දරුණු බවට වාර්තා වී නොමැති බවද ඔවුන් ප්‍රකාශ කළා. නව කොවිඩ් වෛරස් ප්‍රභේදය එන්නත්වලට වෙනස් ලෙස ප්‍රතික්‍රියා කරන බවට කිසිදු සාක්ෂියක් මෙතෙක් වාර්තා නොවන බවද සෞඛ්‍ය බලධාරීන් පෙන්වා දී තිබෙනවා. එමෙන්ම එලෙස නව කොවිඩ් වෛරසයේ වෙනත් ප්‍රභේදයක් හමු වී ඇතැයි වාර්තා වීමත් සමග එරටින් සංචාරකින් පැමිණීම තහනම් කිරීමටයි රටවල් කිහිපයක් තීරණය කර ඇත්තේ. ඒ අනුව මේ වන විට නෙදර්ලන්තය සහ බෙල්ජියම ගුවන් ගමන් නවතා තිබෙනවා. ඊට අමතරව ඉතාලියේ විදේශ කටයුතු පිළිබඳ අමාත්‍යවරයා සඳහන් කළේ ඔවුන්ද එක්සත් රාජධානියේ සිට ගුවන් ගමන් තහනම් කිරීමට සැලසුම් කරන බවයි. එමෙන්ම ප්‍රංශය, ජර්මනිය සහ අයර්ලන්තයද එවැනි පියවරක් ගැනීමට සලකා බලමින් සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ. මේ අතර පරීක්ෂණවලදී වැඩිම සාර්ථකත්වයක් අත්කරගත් ෆයිසර් බයෝඑන්ටෙක් කොවිඩ් එන්නත භාවිත කිරීමට ස්විස්ටර්ලන්තයත් තීරණය කර තිබෙනවා. ඒ අනුව මෙම එන්නතට අනුමැතිය හිමි වූ නවවන රට මෙයයි. තවත් නොබෝ දිනකින් මෙම එන්නත ජනතාවට ලබා දෙන බවයි එරට රජය ප්‍රකාශ කර ඇත්තේ. එමෙන්ම දෙසැම්බර් 22 වනදා සිට ලබන ජනවාරි 22 වනදා තෙක් නව කොවිඩ් පාලන සීමා පැනවීමටත් ස්විස්ටර්ලන්තය තීරණය කර තිබෙනවා. දිනක සටහන් නිමවන්නට මත්තෙන් හෙර දවසේ වැදගත්කම ගැනයි මේ අවධානය. හෙට දෙසැම්බර් මස 22 වනදා දේශපාලන නායකයෙකු මෙන්ම ජාති හිතෛෂීයෙකු මෙන්ම ජාතික නිදහස් සටනේ පෙරමුණගත් එෆ්.ආර්. සේනානායක මහතාගේ වැඩිමහල් පුත්‍රයා වූ ආර්.ජී. සේනානායක මහතා මෙලොවින් සමුගෙන ඇත්තේ 1970 දෙසැම්බර් මස 22 වන දිනයි. ඔහු 1956 මහමැතිවරණයේදී කැලණිය සහ දඹදෙණිය යන ආසන දිත්වයෙන්ම තරඟවැදී ජයග්‍රහණ ලබාගෙන ඇති අතර ආසන දෙකක් වෙනුවෙන් පෙනී සිටි ලංකාවේ එකම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා වන්නේද ඔහුයි. සමුරායිවරයෙකු වූ ඉටා හිරෝබොම් ජපානයේ පළමු අගමැති බවට පත්ව ඇත්තේ 1885 දෙසැම්බර් මස 22 වන දිනයි. ලින්කන් උමන් මාර්ගය නිව්යෝක් නගරයේ ගමනාගමනය සඳහා විවෘත කර ඇත්තේ 1937 දෙසැම්බර් මස 22 වන දිනයි. ඒ සමගින් ශ්‍රද්ධා ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය නිමාවට පත්වනවා. හමුවෙමු හෙටත් සවස 6:30ට. තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වැදගත් පුවත් නැරඹීම සඳහා ශ්‍රද්ධා TV News YouTube channel එක subscribe කර සීනුව සලකුණ වන්න.